අයිබන් සුබෝදැසනක් වේවා. සූදැසනක් වේවා. සුබෝදැසනක් වේවා. බුද්ධික ඕනනම් මේ සුව බෝ වේවා කියලා ප්‍රාර්ථනා කරන්නත් පුළුවන් නේ. සුව තමයි දැන් බෝ වෙන්න ඕන. මොකද සුව නැතිකම හැමදාම බෝ වෙමින් පවතිනවා. සුව නැතිකම අනිත් පැත්තට කියන කොහොමද? රෝගී තත්ත්වය. රෝගීනේ. සුව විරුද්ධ වද වෙන කාලයක්. සුව කියන්නේ සෞඛ්‍ය කියන අදහස දෙනවා. එතකොට සාමාන්‍යයෙන් කියන්නේ නිරෝගී රෝගී වීම නිරෝගී කියනවා. සුව කොහොම හරි රෝගී නොවි සුව දුක සුව දුක දුක් සපයි දුකයි වගේ තමයි ඉතින්. තාදී ගුණයෙන් සුව කියන එකට ඕනනම් සොව කියලා කියන්නත් පුළුවන්. ශෝකය දුකේ දුක තමයි කොහොම සංකල්ප වෙනවා. අපිගේ ප්‍රාර්ථනාව අපි බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ සියලු දෙනාට සැපෙන් සුවෙන් ඉන්න වාසනාව උදා වෙන්න කියලා. ප්‍රාර්ථනා කරන්නේ මේ රෝගිය දුරු වෙන්න කියලා. මේ தත්ත්වය තමයි දිගින් දිගටම ඔබත් මමත් කටයුතු කරමින් සිටින්නේ. මේ පිළිබඳ අවබෝධයක් ලැබුමින් සිටින්නේ. අදත් පුවත්පත් ගණනාවක් අපේ අතේ තියෙනවා. දිනුෂත් මමත් සූදානම් ලෝකයේ තත්ත්වයන් ලංකාවේ තත්ත්වයන් විශේෂයෙන්ම ඔබට මතක් කරන්න කොරෝනා වසංගතය සම්බන්ධයෙන්. ඒ වගේම තමයි මේ වන විට පුවත්පත්වල තොරතුරු ගණනාවක් කියවෙනවා. අද දවසේදී බලාපොරොත්තු වෙන සිටින දේවල් එකක් තමයි ගුරු විදුහල්පතිවරු මේ වර්ජනය සම්බන්ධයෙන් අද ඔවුන් විසඳුමක් දෙයිද ඒකට. රජයේ පැත්තෙන් විසඳුම ඊයේ දවසේදී කැබිනට් මණ්ඩල තීන්දුවක් විදිහට ඉදිරියට ඇවිල්ලා තිනවා. අපි බලමු අද දවසේදී පුවත්පත්වල ඒ පිළිබඳ තොරතුරු තියෙනවද කියලා. ඒ වගේම තවත් විශේෂ කාරණා ගණනාවක් තියෙනවා. අපි මුලින්ම දැනගමු දිනුෂත් එක්ක කතා බහ කරලා ලෝකයේ මේ වෙනට කොවිඩ් තත්ත්වය කොහොමද ලංකාවේ තත්ත්වය කොහොමද කියලා පිට 4 වෙනි දවසටත් නැවත වතාවක් දවසකට වාර්තා වීම ගණන රෝගීන් ප්‍රමාණය 2000 අභිබව ගිහිල්ලා තියෙනවා. මේකත් එක්ක එන්නත් කරණය සහ අපේ රටේ තත්ත්වය ලෝක තත්ත්වය අපි මුලින්ම දිනුෂත් එක්ක කතා කරලා ඉදිරි. හරි බුද්ධික 19,95,49,583 දෙනෙක් මේ වෙනකොට ආසාදිතයන් හැටියට ලෝකෙ වාර්තා වෙනවා. ඊයේ දවසට විතරක් 4,68,410ක් වාර්තා වෙනවා රෝගීන්. දැන් මේන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. ඇමරිකා එක්සත් ජනපදයේ 52,289ක් ආසාදිතයන් වාර්තා වෙනවා. ඉන්දියාවේ 30,031යි. ඊළඟට අපි ඉන්දුනීසියාවට આવොත් ඉන්දුනීසියාව දැන් මේ වෙනකොට ලෝකයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අතින් 16 වන ස්ථානයේ ඉන්නේ. 16 වන ස්ථානයේ ඉන්නේ සමහරවිට 14 වන ස්ථානයට. මොකද මේ සතිය ආරම්භ කරද්දී අපි කිව්ව 16 වන ස්ථානයේ හිටියේ. දැන් 14 වන ස්ථානයට ඇවිල්ලා ඒ අනුව ඊයේ දවසට විතරක් ඉන්දුනීසියාවෙන් 22,404ක් ආසාදිතයන් වාර්තා වෙනවා. මරණ සංඛ්‍යාව මේ වෙනකොට සමස්තයක් විදිහට ගත්තාම 42,47,941ක්. ඊයේ දවසට මරණ 7,575ක් වාර්තා වෙනවා. ඉන්දියාවෙන් මරණ 201ක්. ඊට පස්සේ ඉන්දියාවෙන් මරණ 420ක්. ඇමරිකා එක්සත් ජනපදයෙන් මරණ 201ක්. ඊළඟට බ්‍රසීලියෙන් මරණ 473ක්. රුසියාවේ මරණ ප්‍රමාණය වැඩි 785ක්. ඉන්දුනීසියාවේ මරණ කීයක් වාර්තා වෙනවද කියලාත් බලන්න පුළුවන්. දැන් ඉන්දුනීසියාවේ වාර්තා වෙන මරණ සංඛ්‍යාව සැලකුවාම ඊයේ දවසට ඊයේ දවසට වාර්තා වෙනවා අලුතින් මරණ 20ක් ඉන්දුනීසියාවේ. මරණ සංඛ්‍යාව සමස්තයක් විදිහට ගත්තාම අර රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව අඩුයි. දැන් බුද්ධික ලංකාවේ තත්ත්වය ගැන කිව්වා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් අවධානය යොමු කරලා තියෙනවා ලංකාවේ එන්නත් කරන වැඩපිළිවෙල පිළිබඳව. අපිට මේ පිළිබඳව වාර්තා කරන්න පුළුවන් තවදුරටත් ජාතික පුවත්පත්වල උපුටා ගැනීම එක්ක සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය යාවත්කාලින කරනවා ඊයේ රෑ 10:08ට ඔවුන්ගේ වෙබ් අඩවිය යනුව ලංකාවේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 3,13,769ක්. එයින් 2,80,868ක් සුව වෙලා ගෙදර ගිහිල්ලා තියෙනවා. රෝහල් එහෙම නැත්නම් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල 28,393ක් මේ වෙනකොට ප්‍රතිකාර ලබනවා. ඔබ බලාපොරොත්තු වෙන ඉලක්කම මේක නෙවෙයි. එහෙම නැත්නම් වාර්තාව දත්තය මේක නෙවෙයි. ඒ තමයි ඊයේ දවසට කීයක් ආසාදිතයන් වාර්තා වෙනවද කියලා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියන විදිහට ඊයේ දවසට අලුතෙන් රෝගීන් 2,420ක් වාර්තා වෙනවා. 2,420ක්. මරණ සංඛ්‍යාව 4,571ක් දක්වා වැඩි වෙලා තියෙනවා. මේ විදිහට දිනකට වාර්තා වෙන මරණ සංඛ්‍යාව වැඩි කරලා බැලුවාම මාසයකට සාමාන්‍යයෙන් 2,500ක් කිට්ටු කරන මරණ සංඛ්‍යාවක් වාර්තා වේ කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා තමයි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ කියන කාරණාව ඔබට මට හිතට දැනෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයත් දැන් කියනවා අලුත් ප්‍රභේද එන්න කලින් මේ වසංගතය
නිමා කරගන්න එක පාලනය කරගන්න පුළුවන් මට්ටමට එන එක තමයි ලෝකනායකයන් සියලු දෙනාගේ අභියෝගය. අපි සියලු දෙනා ඉස්සරහ තියෙන අභියෝගය තමයි අලුත් ප්‍රභේදයන් එන්න කලින් දැන් ඩෙල්ටා ප්‍රභේදයනේ දැනට තියෙන දරුණුම ප්‍රභේදය. එතකොට ඩෙල්ටා ප්‍රභේදයට එයා මොකද කරන්නේ? එයා තවදුරටත් ශක්තිමත් වෙනවා. එයාට සතුරා විදියට අපි එන්නත් කරණය විවිධ ප්‍රතිශක්තිකරණ ක්‍රමවේද ක්‍රියාත්මක කරන පටන් ගත්තන් පස්සේ එයා තව ශක්තිමත් වෙනවා. එයා තව හමුදාවක් හදන්න ඉඩද. රත් භයානක වෙන්නේ ඉඩ තියෙනවා කියලා කියන්නේ ඒකයි ලෝක සෞඛ්‍ය සංවිධානය. ලෝක වෛරස් විද්‍යාඥයෙක් වෙච්ච මලික් පීරිස් මහාචාර්යතුමා ප්‍රකාශ කරපු විදිහට ඩෙල්ටා ප්‍රභේදයට වර්තමානයේ තියෙන වැක්සින් එක නැත්නම් එන්නත ඒ තරම් අහන තත්ත්වයක් නැහැ. නැත්නම් ඒ එන්නතට ප්‍රතිකාර නැත්නම් ප්‍රතික්‍රියා දක්වීමේ හැකියාව ඒ තරම්ම නැහැ. ඒ නිසා තමයි පරිස්සම් වෙන්න කියලා කියන්නේ. නමුත් එන්නත් කරණය පිළිබඳව විශ්වාසයක් තබන්න පුළුවන්. ඊයේ දවසේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රකාශ කරා තුන්වන එන්නත් මාත්‍රාව පවා දීමට අපි සූදානම්. මේ නිසා ඒ පිළිබඳව කටයුතු කරන්න අවශ්‍යතාවය අනුව සියලු කටයුතු රටේ ජනතාව වෙනුවෙන් සිදු කිරීමට අපි සූදානම් කියන කාරණාව. අද පුවත්පත් ගණනාවක ප්‍රධාන පුවත් ටික කියන්නටයි දැන් සූදානම් වෙන්නේ. අපි බලමු මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල මොනවාද කියලා. දිවයින පුවත්පතෙන් ආරම්භ කරන්නම්. කොවිඩ් හඳුනා ගන්න මොබයිල් ඇප් එකක් කියලා දිවයින පුවත්පත ඔවුන්ගේ මුල් පුවත පළ කරලා තියෙනවා. විනාඩි කිහිපයකින් පෙන්හළු පරීක්ෂණය පුළුවන් ක්ෂණික වෛද්‍ය ප්‍රතිකාර සහ උපකාර ලබා ගැනීමේ හැකියාව. ඒ වගේම තමයි බටහිර රටවල භාවිතා වන ආකාරයෙන් කොරෝනා වසංගත සමයේ විනාඩි කිහිපයක් තුළ තමාට කොරෝනා ආසාදනය වී ඇද්ද නැත්නම් වැළකී ඇද්ද පරීක්ෂා කර බැලිය හැකි COVID-19ට එරෙහි ස්මාර්ට් පලිහ නැත්නම් සෙල්ෆ් ෂීට් යනුවෙන් හැඳින්වෙන නව ස්මාර්ට් ජංගම දුරකථන යෙදුමක් මෙරට ජනතාවට හඳුන්වා දී ඇතයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා කියලා තමයි අද දිවයින පුවත්පත උන්ගේ මුල් පුවත වාර්තා කරන්නේ. මේක ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ සංගමය සහ ඩිජිටල් සෞඛ්‍ය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ මධ්‍යස්ථානයේ එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කරන කොරෝනා ප්‍රතිකාර සේවාවන් වල තවත් සේවාවක් විදිහට ඒ ශක්තිමත් කිරීම උදෙසයි මේ සිද්ධ කරලා තියෙන්නේ. මේක සෙල්ෆ් ඇප් එකක් විදිහට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. සෙල්ෆ් ෂීට් තමයි මෙහි නම. ඕනම ඇප් ස්ටෝර් එකකට ගිහලා සෙල්ෆ් ෂීට් කියලා සඳහන් කර ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් Google වලට ගිහිල්ලා මේ යෙදුම් පරීක්ෂා කරොත් අපිට දැන ගැනීමට හැකියාව ලැබෙනවා. අද ගොඩක් පුවත්පත්වලත් මේ වාර්තා වෙනවා. සෙල්ෆ් ෂීට් ඇප් එක ඔබටත් පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න. එමගින් කොවිඩ් තියෙනවද නැද්ද කියලා හඳුනා ගැනීමේ පහසුවක් සහ ප්‍රතිකාර ලබා ගැනීමේ අවශ්‍ය ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමක් ඔබට දැන ගැනීමට හැකියාව ලැබෙනවා. ටැප් එකෙන් බැක් කරනවා වගේ රෝගීන් වාර්තා වෙන නිසා ඇප් එකක් ඕන කියලා එහෙම තාක්ෂණවේදීන් කල්පනා කරනවා. ඒ අතරේ අද අරුණ පුවත්පතේ සහ ඩේලි මිරර් පුවත්පතේ සිරස්තල දෙක ප්‍රධාන සිරස්තල දෙක එකට කියවන්න උදේ ජීවේක නායක වාර්තා කරනවා. අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ බස්නාහිර කොවිඩ් රෝගීන්ගෙන් ඇඳන් පිරීලා ඇතැම් රෝහල් වලට බහර නොගනී. සෞඛ්‍ය අමාත්‍යාංශය කියද්දී ඩේලි මිරර් පුවත්පත කියනවා ලේඩි රිච්වේ runs out of capacity ධාරිතාව ඉක්මවා ගිහිලා තියෙනවා රිච්වේ ආර්ය ළමා රෝහලේ. 70 children currently receiving treatment at LRH. ළමයි 70ක් ඉන්නවා. A separate building in Rajagiriya to accommodate treatment facilities for children. ළමයින් සඳහා වෙනමම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් රාජගිරියේ ගොඩනගලා තිබෙනවා. ෂේන් ෆර්නෑන්ඩස් පිල්ලේ වාර්තා කර සිටින්නේ අද ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. ඊළඟට අරුණ පුවත්පතේ අර උදේජීවී ඒකනායක වාර්තා කරන පුවතට නැවත වතාවක් අවධානය යොමු කරනවා. ඒ අනුව උදේජීවී ඒකනායක කියනවා කොළඹ ජාතික රෝහලේ කොරෝනා ප්‍රතිකාර වාට්ටු 10 මෙන්ම කොළඹ උතුර ශික්ෂණ රෝහලේ ඒ කියන්නේ කළුබෝවිල ස්පිරිතාලේ කොවිඩ් ප්‍රතිකාර වාට්ටු 13ම මේ වන විට රෝගීන්ගෙන් පිරී පවතී. කොවිඩ් තුන්වන රැල්ල ආරම්භ වන විට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ලෙස භාවිත කළ රෝහල් වල ඇඳන් 13000ක් තිබූ අතර ඉන්පසුව ඇඳන් 37000 දක්වා වර්ධනය කළා. සමාවෙන උතුරු කොළඹ කියන්නේ රාගම, දකුණු කොළඹ කියන්නේ කළුබෝවිල. සමාවෙන්න උතුරු දකුණ පැටලුණා. ඊළඟට දිවෙන පුරා ස්ථාපිත කළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇඳන් 16022ක් පවතින අතර ඊයේ උදේ වන විට ඇඳන් 14000ක රෝගීන් සිටි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්ව හම්දානි මහතා ප්‍රකාශ කරනවා. රෝහල් දැඩි සත්කාර ඒකකවල ඇඳන් 650ක් ඇති අතර එම ඇඳන් වලින් බහුතරයද පිරී පවතින බව සඳහන් කරනවා. සාමාන්‍යයෙන් කොවිඩ් රෝගියෙකු දින 10ක්වත් අවම වශයෙන් ප්‍රතිකාර ලබා ගත යුතුයි. එහෙත් විවිධ සංකූලතා ඇති රෝගීන්ගේ අවදානම වැඩි බැවින් ඔවුන්ට ප්‍රතිකාර කිරීම රෝහල් ආශ්‍රිත ප්‍රතිකාර මධ්‍යස්ථාන වලටම අනුයුක්ත කිරීමට සිදු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කර සිටිනවා. රාගම ස්පිරිතාලයේ කොළඹ මහ ස්පිරිතාලයේ ධාරිතාව
ඉක්මවා යන මට්ටමට ඇවිල්ලායි කියලායි පොත වාර්තා කර සිටින්නේ. අපි දිගින් දිගටම ප්‍රකාශ කරා මෙහි වැළැක්වීම සහ සුව කිරීම සම්බන්ධයෙන් කියන ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් අද දිනමින පුවත්පත වාර්තා කළ තින ප්‍රතිකාර ලබන පිරිස මේ වෙනකොට 28355යි මරණ 4571යි සුව පිරිස 2,80,868යි කියලා. ඒ තරමට මේ යටින් සඳහන් කරනවා කොවිඩ් ආසාදිතයන් වැඩිවීමෙන් රෝහල් වල ඇඳම්ධාරිතාව මදි. දැන් අද දිනූෂ කියපු කතාව. එහෙනම් ඔබත් මමත් මොකද කළ යුත්තේ? අපි දිගින් දිගට මතක් කරන්න මේ පිළිබඳව ටික දවසක් යනකොට දිනූෂ මේ කියන දේවල් අමතක වෙනවා. නැත්තම් අපේ භාවිතය අමතක වෙනවා. සමහරක් වෙලාවට මාස්ක් එක ගැටලුවක් නැති වුණත් එකයි නැත්ත් එකයි. දැන් ගොඩක් තැන්වල වතුර ජල කරාම තියෙනවා. කරාම වල වතුර නැහැ. සබන් නැහැ. දැන් වෙනදා හැමදාම ෆුඩ් සිටි එකට නැත්තම් යම් සුපිරිවෙන් සෙල් හොයෝ යම් ස්ථාන වලට යනකොට අනිවාර්යෙන් කෙනෙක් හිටියා. මේක කරලාද නැද්ද කියලා හරි අඩු ගන්න බලන්න. දැන් ඒක මුකුත් නැහැ. වෙනද ලියනවා කවුද මේ එන්නේ යන්නේ කියලා. දැන් එහෙම නැහැ. මේ පාලනයෙන් තොර වෙලා තියෙන්නේ. ඒකත් එක්කම අනිත් පැත්තට දවසකට වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා සහ මරණ ප්‍රමාණයත් වැඩිලා තියෙනවා. මරණ 10ක් 12ක්වත් පහුගිය කාලේ වාර්තා වුණේ නැහැ. දැන් අපි 40 ගණන් 50 ගණන් එහෙම තමයි කියවන්නේ. එන්නත් කරණය සිදු කරත් අපි පරිස්සම් වෙමු උනේ නැත්නම් ඊ타මත්ම බලපෑම් සහගත බැලරුම් තත්ත්වයකට යනවා කියන එකයි මතක් කරන්න ඕන. අද දිනමින පුවත්පත වාර්තා කරන්නේ වෙනම පුවතක් ප්‍රධාන පුවත විදිහට තරුණයෙකු හප්පා බරපතල තුවාල කළ පාට්ලි පැද වූ ජීප් රථය උසාවි ගේන්නේ කවුරුද කියලයි සඳහන් කරන්නේ. ලිඛිතව දන්වන්න කියලා නීතිපති නියෝග කරලා තියෙනවා. රෝෂන් තුෂාර මේ වාර්තාව දිනමිනට ඉදිරිපත් කරන්නේ. හිටපු අමාත්‍ය පාට්ලි රණවක විත්තිකරු විදිහට සැලකෙන තරුණයෙකුට බරපතල තුවාල සිදු කර අධික වේගෙන් රිය පැදුවේ කියන රජයට අයත් ජීප් රථය දැනට පවතින්නේ කාගේ බරේද? ඒ අධිකරණයට ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන බව ලිඛිතව අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ නීතිපතිට නියෝග කරා කියලා අද දිනවෙන පුවත්පත මුල් පුවතට වාර්තා කරලා තියෙනවා. කොවිඩ් පිට තමා උද්ඝෝෂණ කරන්න බෑ කියලා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට කිව්වා කියලා අද හංසිනා නායකාර ප්‍රධාන සිරස්තලේ වාර්තා කරනවා මව්බිම පුවත්පතට. උද්ඝෝෂණ වලට එරෙහිව උසාවියේ පොලිසියට අතුළු පහරක් කියලායි සඳහන් කර සිටින්නේ මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ මගින්. තවදුරටත් වාර්තා කරනවා යම් පුද්ගලයෙක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට අනුකූල නොවන අයුරින් කටයුතු කරයි නම් එවැනි පුද්ගලයන්ට රිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට බලතල ඇති බව මහේස්ත්‍රාත්වරයා අධිකරණය හමුවේ සඳහන් කර සිටියා. යම් පුද්ගලයෙක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර තිබෙන නිරෝධායන නීති කඩ කරමින් උද්ඝෝෂණ කරනවා නම් ඊට එරෙහිවීමේ බලය පොලිසියට පවතින බවත් පොලිසිය අධිකරණයේදී සඳහන් වෙනවා. මහේස්ත්‍රාත්තුමා උද්ඝෝෂණ වලට එරෙහිව උසාවියේ පොලිසියට අතුළු පහරක් කොවිඩ් පිට දමා උද්ඝෝෂණ අයිතිය යටපත් කරන්න බෑ. ඒ අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය චක්‍රලේඛනෙන් එන්න කිව්වත් ගුරු විදුහල්පතිවරු පාසල් ගිහින් නැහැ. චක්‍රලේඛයෙන් එන්න කිව්වත් ගුරු විදුහල්පතිවරු පාසල් ගිහින් නැහැ. ගැටලුව විසඳනතුරු විදුහල්පතිවරු පාසලට වාර්තා නොකිරීමේ තීරණයක් කියලායි අද පුවත්පත වාර්තා කළ තියෙන. ඉන්දික හේවා විතරණ මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. කිසිම හේතුවක් නැතුව ගුරුවරුන්ට වැඩට එන්න බැහැ කියලා තමයි ජෝසප් ස්ටාලින් කිව්වා කියලා කියන්නේ. මේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කරන චක්‍රලේඛනය බලපාන්නේ නැහැ. ඔවුන්ට මේ පිළිබඳව කටයුතු කරන්න බෑ කියන කතාව තමයි ඔවුන් සඳහන් කරලා තියෙන්නේ. මේක අපි ඊයේ දවසේත් ප්‍රකාශ කළා. සම්පූර්ණ වශයෙන්ම වැටුප් විෂමතාවයන් වෙනස් කරන්න නම් බිලියන 68ක් නැත්නම් කෝටි 6800ක් රුපියල් මිලියන ගත්තොත් 68000ක් අවශ්‍ය වෙනවා අවුරුද්දකට. මේ ඊටාත්ම අමාරු කාරණාවක් මේ වෙලාවේ. ඒකින්ද මේක කොහොම සිද්ධ කරයිද නැද්ද කියන එක පිළිබඳව තමයි ගැටලුව තිබුණේ. ඊයේ දවසේදී ඊයේ රාත්‍රියේ හවස 5ට ආරම්භ වුණා කැබිනට් මණ්ඩල හැමෝම එකතු වෙලා මේ පිළිබඳව කතා බහ කරන්න. විශේෂයෙන්ම අග්‍රාමාත්‍යතුමා ඇතුළු කමිටුවක් පත් කරලා මේ පිළිබඳව පහුගිය 27 වෙනිදා සාකච්ඡාවක් පැවැත්වුණා. එහි තොරතුරු අපිට දැනගන්න පුළුවන් අද කැබිනට් තීරණ දැනුම් දීමේ අවස්ථාවේදී. ඒ වෙනුවෙන් අපි ඔබට ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති වලින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අද දවසේදී ඊයේ ගත තීරණ ඉදිරිපත් කරාට පස්සේ අද පුවත්පත්වලත් යම් තොරතුරු තියෙනවා. අපි ඉස්සරහට ඒවත් අරගෙන යන්න සූදානම්. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන ඉන්දිකා රාමනායක ඉන්දිකගේ පුවතක් තමයි අද පුවත්පතෙන් වාර්තා කරන ඉන්දිකා රාමනායකගේ වාර්තාවක්. රිෂාඩ් සිටි නිල නිවසේ කාමර දෙකක් සීල්. ඊයේත් අපි මේ සිද්ධිය පිළිබඳව වාර්තා කළා. රිෂාඩ් බදුදීන් මහතා කර්මාන්ත හා වෙළඳ අමාත්‍යවරයා වශයෙන් සිටියදී භාවිත කළ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ මැකන්සි පාරේ පිහිටි නිල නිවසේ
සිටි 22 වෙනිදි මෙහෙකාර තරුණියක අතවරයකට ලක් වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම නිවසේ කාමර දෙකකට පොලිසිය විසින් මුද්‍රා තබා තිබෙන බව පොලිසිය උසස් නිලධාරියෙක් ලංකාදීපයට කියා තිබෙනවා. අතවරයකට ලක්ව ඇති තරුණියක මින් එක් කාමරයක සිට ඇති බවත් විමර්ශනයට අවශ්‍ය සාක්ෂි පවතින බැවින් එම කාමරය සහ එහි තවත් කාමරයක් වසා දමා ඇති බවත් සඳහන් කර සිටිනවා. ඩයගම් ප්‍රදේශයේ පදිංචි තරුණියකට අතවර කිරීම සම්බන්ධයෙන් රිෂාඩ් පදුතින් මහතාගේ බිරිඳගේ සොහොයුරියකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු රිමාන්ඩ් භාරයේ පසු වෙනවා. ඒ වගේම මේ නිවස කර්මාන්ත සහ වෙළඳ අමාත්‍යවරයා විදිහට බඳුළු ගුණවර්ධන මහත්මයාට ලැබීමට නියමිතව තිබුණා. එහෙම නැත්නම් ඒ ලැබෙන්න නියමිතයි. බලද්දී කෝටි 2ක් විතර යනවලු වියදම මේක රිපෙයාර් කරන්න. ඒ වගේම පහුගිය දවස්වල නම් සතෝස සේවකයන් කිහිප දෙනෙක් කොරෝනා තත්ත්වය නිසා ඒකේ නතර වෙලා හිටියලු. එම නිවස කිසියම් අපරාධයක් සිදු ඇති හේයින් සහ කෝටි 2කට අධික විශාල මුදලක් සහිත අලුතඩියාවක් සඳහා ඇස්සෙමින්තු කරගත ඇති හේයින් නිවස ආපසු බාර දීමට තීරණය කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා කියලත් අද ලංකාදීපේ වාර්තා කරනවා. අපි යන්න සූදානම් පළවෙනි විරාමයට. ඊට කලින් මතක් කරන්න ඕන අර ගුරු වෘත්තිය කියලා කියන්නේ මිනිසුන්ගේ පෞරුෂය හදන සහ අනාගතය හැඩගස්සන උතුම් චරිතයක් කියලා අබ්දුල් කලාම් කියලා තියෙනවා. ගුරු වෘත්තිය කියලා කියන්නේ අනෙකාගේ පෞරුෂය හදන අනාගතය හදන උතුම් රැකියාවක් කියලා අබ්දුල් කලාම් කියලා තියෙනවා. අද අපිට කල්පනා කරන්න වෙලා තියෙනවා මෙහි ඇත්ත නැත්ත පිළිබඳව. අපි යන් පුංචි විරාමයකට. විරාමෙන් පස්සේ තියෙනවා විරාමෙන් පස්සේ කියන්න පුළුවන් මෙහෙම එකක්. හරිද? වාසනාව පැටිස් එකක් විදියටත් එන්න පුළුවන් කියලා. වාසනාව පැටිස් එකක් විදියට එන්න පුළුවන්. යම් පොඩි විරාමයකට. අපි නැවතත් රට දකින්න පිටු අතර පත්තර මේන්තුව සමග ඔබ දන්නා අපේ ප්‍රධාන අනුග්‍රාහකෙක් නෙස්ටමෝල්ට්. නෙස්ටමෝල්ට් ෆස්ට් කප් සිතුවිල්ල හැමදාම උදේට අපි ඔබත් එක්ක එකතු කරනවා. මේ විශේෂත්වය තමයි මේ සිතුවිල්ල හිතෙන්නෙත් ඔබටමයි. නෙස්ටෆෝල් සමාගම කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඔබට හිතෙන ඒ සිතුවිල්ල ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට එවන්න සමාජ ජාල ඔස්සේ. ඔවුන්ගේ ෆේස්බුක් පිටුට එව්වහම එයින් තෝරා ගන්නා සිතුවිල්ලක් අපි හැමදාම උදේට කියනවා. ඒ කවුද ඉදිරිපත් කරේ කියන එකත් එක්කම අපි සූදානම් අද දවසේදීත් නෙස්ටමෝල්ට් ෆස්ට් කප් සිතුවිල්ල ඔබට ඉදිරිපත් කරන්න. ඒ අද ඉදිරිපත් කරන්නේ අමා සවාහේරගේ සිතුවිල්ල. බොහෝ අය ඔවුන් කතරම් සාර්ථකද යන්න මනනුවේ ඔවුන් උපයන මුදලින් හෝ ඔවුන් ඇසුරු කරන පුද්ගලයන් මගින්. සැබෑ සාර්ථකත්වය මැනිය යුත්තේ ඔබ කොතරම් සතුටින් සිටිනවාද යන්න මතයි. මෙන්න කතාව. බොහෝ අය ඔවුන් කොතරම් සාර්ථකද යන්න මනනුවේ ඔවුන් උපයන මුදල් වලින් හෝ ඔවුන් ඇසුරු කරන පුද්ගලයන් මගින්. සැබෑ සාර්ථකත්වය මැනිය යුත්තේ ඔබ කෙතරම් සතුටින් සිටිනවාද යන්න මතයි. මේ තමයි අමා සවාහේරගේ අද දවසේ නෙස්ටමෝල්ට් ෆස්ට් කප් සිතුවිල්ල. හෙට දවසේ සිතුවිල්ල ඔබේ වෙන්න පුළුවන් එකතු කරන්න නෙස්ටමෝල්ට් පේජ් එකට. ඊට පස්සේ අපි සූදානම් ජාතික පුවත්පත් වාර්තා කරන සිසු පුවත්වලට අවධානය යොමු කරන්න. මෙරට එන්නත් කරන වැඩසටහනට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පැසසුම් ජාතික පුවත්පත් සියල්ලම වාර්තා කරනවා. අද අරුණ පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම ලංකාදීප පුවත්පතත් මේ කාරණාව වාර්තා කර සිටිනවා. ශ්‍රී ලංකාවේ එන්නත් කරණයට ජගත් සෞඛ්‍ය පැසසුම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩ්නහම් මහත්මයාගේ ට්විටර් ගිණුමේ ඔහු සටහනක් තබනවා. ශ්‍රී ලංකාව සැප්තැම්බර් මාසයේ නිමවන විට රටේ මුළු ජනගහනයෙන් 10%කට පමණ එන්නත් ලබා දෙනු ඇත. ලංකාව එන්නත් කරණයේ නිසි මඟට පිවිසීම මම සතුටු සිතින් දකිමි. රජයත් ජනතාවත් නිරන්තර අවදියෙන් පසුවෙමින් කොරෝනා මර්ධනය කිරීම සඳහා ගන්නා උත්සාහයට ස්තුතිය පළ කරමි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගේ ස්තුතිය පළ කර සිටිනවා. ඔහු තමන්ගේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින්. ඒ අතර ලංකාවේ එන්නත් කරන වැඩසටහන කොයිතරම් කාර්යක්ෂමද සහ කොයිතරම් මානුෂිකද කියන කාරණාව චාරූප වාර්තාවක් මගින් පැහැදිලි කරනවා ලංකාදීප පුවත්පත. ලහිරු හර්ෂණගේ චාරූප වාර්තාවක් මේ. මග බලාගෙන හිටපු ඇස්ට්‍රසෙනිකා වියපත් ඔබ ළඟටත් ඇවිත් හනිකා. කොවිඩ් මර්ධන ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන දෙවෙනි මාත්‍රාව ලබා ගැනීමට නොහැකිව සිටි පිරිස් වලට දෙවෙනි මාත්‍රාව ලබා දීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක තවත් එන්නත් කරන මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා යුද හමුදාව ජෙනරාල් චවින්ද්‍රසිල මහත්මයාගේ උපදෙස් පරිදි බත්තරමුල දියත උයනේදී ඊයේ ආරම්භ කළා. වයෝවෘද්ධ ආබාධිත පිරිස් වලට එන්නත ලබා දීම සඳහා එහි විශේෂ පහසුකම් සලසා තිබූ අතර එවන් පුද්ගලයන් එන්නත් දෙන ස්ථානය දක්වාම රැගෙන නොයා යුද හමුදා වෛද්‍ය බලකා සමාජිකයන් ඔවුන් සිටින වාහන අසලටම ගොස් එන්නත
ලබා දුන් අයුරු තමයි මේ ඡායාරූපය මගින් දක්වා සිටින්නේ. ඒ අතර ලංකාදීපයේ තවදුරටත් කියන බුද්ධික ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවට දියත් උයනත් ඇරෙයි කියලා තවදුරටත් වාර්තා කර සිටිද්දී අපි මේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ යුද්ධ හමුදාව ප්‍රමුඛ අනිකුත් අංශයන් එකතු වෙලා මේ වැඩ කටයුතු කරද්දී යුද්ධ හමුදාව කරට අරන් වැඩ කටයුතු කරපු විදිහ අපි දිගින් දිගටම මේ පිළිබඳව මතක් කරනවා. පහුගිය කාලෙදී අපිට දවසකට 1000 2000ක් මේ වගේ ප්‍රමාණයකට තමයි එන්නත් කරන්නේ කරගෙන හැකියාව ලැබුණේ මුල් අවස්ථාවේදී. සෞඛ්‍ය අංශ මම හිතන්නේ සමහර කලට වැඩසටහන ආරම්භ කිරීමේදී ඕන මේ පිළිබඳව අධ්‍යයනය කළ යුතු වුණා. හැබැයි පහුගිය කාලෙදී සමහරක් වෙලාවට සෞඛ්‍යංශයටත් යන්න සිද්ධ වුණ උද්ඝෝෂණ වලට රටේ ජනතාව ගැන පොඩ්ඩක් පැත්තකට කරලා තමගේ අයිතිවාසිකම් දිනා ගැනීමෙන් නෝන් කටන් කරමේ දැන් ගුරුවරයන් කරන විදිහට. නමුත් හමුදාව ඊට වෙනස් ආකාරයක් ගත්තේ ඒ අපේම සහෝදරවරු මානුෂික මෙහෙයුම් සිදු කරා වගේම තමයි යුද්ධ හමුදාව එකතු වෙලා මේ කාරණාව සිද්ධ කරා. දැනටත් දිනෝෂේ 90ක් 95ක් විතරම යුද්ධ හමුදාවේ ඉන්න වෛද්‍ය බලකාය කණ්ඩායම් තමයි මේ දේවල් සිද්ධ කරන්නේ. අපි මේ පිළිබඳව ගෞරවයෙන් සිහිපත් කරනවා. අද දවසේදී ඊයේ දවසේදී ආරම්භ කරා කියලා කිව්වා. අද දවසේදී දීතු වෙන පැවැත්වෙන පැය 24 පුරාම ක්‍රියාත්මක මධ්‍යස්ථාන. මෙහෙම මධ්‍යස්ථාන කිහිපයක් තියෙනවා. වේරහැර තියෙනවා. ඒ වගේම තමයි යුද හමුදා කඳ මූලස්ථානයේ තියෙනවා. ඊට අමතරව විහාර මහදේවී රංගපීඨයේදී තියෙනවා. විහාර මහදේවී එලිමහන් රංගපීඨයේදීත් පැය 24 පුරාම එන්නත් කරනවා. මේ සියල්ල ජනතාව වෙනුවෙන් කරන්නේ. ඕටී බට එහෙම ඉල්ලලා නැහැ. ඔව්. දැන් ඒ වගේම තමයි මේ වෙලාවේදී කොතලාවල විශ්වවිද්‍යාලයෙන් බිහිවෙන උපාධිධාරියාගේ සහ අනිත් සිවිල් විශ්වවිද්‍යාලයකින් බිහිවෙන උපාධිධාරියාගේ ඵලදායීතාව පිළිබඳ සමාජය කතා කරන්න පටන් අරගෙන තිනවා මේ එන්නත් කරන වැඩපිළිවෙල ඔස්සේ. එහෙම කරන්න ගියොත් එහෙම තක්සේරු කළොත් මොකද වෙන්නේ? මොකද ඊයේ දවසට විහාර මහාදේවී උද්‍යානයේදී 19075කට එන්නත වාර්තා කරන වරුණි පෙරමුණ අද අරුණ පුවත්පතට එක් මධ්‍යස්ථානයකදී දුන් වැඩිම එන්නත් ප්‍රමාණය මේ විහාර මහාදේවී උද්‍යානයේදී 19075කට ඊයේ දවස විතරක් එන්නත ලබා දීලා තිබෙනවා. ජෙනරාල් ශවින්ද්‍රසිල්වා මහතාගේ උපදෙස් පරිදි පැය 24 පුරාම එන්නත දෙවන මාත්‍රා ලබා දීම සඳහා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල ප්‍රතිඵල තමයි මේ කියලා වරුණ පෙරමුණ වාර්තා කරනවා අරුණ පුවත්පතට. අද දිනවෙන පුවත්පතේ වාර්තාව ඉදිරිපත් කරන්න සූදානම් 18ට වැඩි අයටත් සයිනෝෆාම් එන්නත් දෙන්න සූදානමක් තියෙනවා දැන්. ඒ පිළිබඳව ලබන සතියේදී මෙරටට මාත්‍රා ලක්ෂ 40ක් එනවා කියන එක තමයි මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. 18ට වැඩි අයට දෙන්න සයිනෝෆාම් මාත්‍රා ලක්ෂ 40ක් ලබන සතියේදී මෙරටට. අමිල ප්‍රභාත් වනිගසිංහ අනුරාධපුර අතිරේක වාර්තාකරු මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. වයස අවුරුදු 18 වැඩි පුද්ගලයන්ට ඉදිරිකරණය සඳහා සයිනෝෆාම් එන්නත් ලබා දීමේ පිළිබඳව ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරා. ලංකාව තුළ වයස අවුරුදු 30ට වැඩි ජනගහනය ලක්ෂ 115ක් පමණ සිටින අතර ඉන් ලක්ෂ 100කට පමණ කොරෝනා එන්නත් කරන්නේ සිදු කර අවසන් බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරා. රජයේ වෛද්‍යනාලගේ සංගමය විසින් සංවිධානය කරන ලද කොරෝනා එන්නත් කරන වැඩසටහනක් ඊයේ අනුරාධපුර ශික්ෂණ රෝහල පරිශ්‍රයේදී පැවති අතර මේ එන්නත් කරණය පිළිබඳව සොයා බැලීම සඳහා මේ ස්ථානයට පැමිණීමෙන් අනතුරුව තමයි මාධ්‍ය අදහස් දක්වමින් මහාචාර්යවරයා ඒ බව ප්‍රකාශ කරලා තියෙන්නේ. චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා තමයි කියන්නේ. දැන් 18ට වැඩි අයටත් සයිනෝෆාම් එන්නත් ලබා දීමට එන්නත් ඔගයත් ලංකාවට පැමිණෙනවා. බුද්ධිකෝයි කතා කියද්දි මේ පත්තර පීරමින් බැලුවේ දරුණු රැල්ලක් අතළඟ කියලා විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්මයා අනතුරු වඟවනවා. සුජිත් හේවාජූලිගේ සහ නිමන්ත රණසිංහ ලංකාදීපයට වාර්තා කරන්නේ රෝගීන් වාර්තා වන අමුතුම ආකාරයේ ලෙස බැලීමේදී තුන්වන රැල්ලට වඩා වැඩි දරුණු තත්ත්වයක් ඉදිරියේදී මතුවන ඇතැයි අංගොඩ බෝ වන රෝග පිළිබඳ විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්මයා ලංකාදීපයට කියනවා. අංගොඩ බෝ වන රෝග විද්‍යායතනයේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර සඳහා දිනපතා පැමිණෙන අයගෙන් 85ක් පමණ ආසාදිත ලෙස හඳුනා ගැනීම ඉතාමත්ම අවධානයට ලක් කළ යුතු කාරණාවක් කියලායි එතුමා සඳහන් කරන්නේ. හැබැයි පවතින තත්ත්වය යටතේ රෝගීන් අඩු කර ගැනීම අභියෝගාත්මක විය හැකි බව පැවසූ එතුමා ජනතාව කොරෝනා මර්ධන එන්නත ලබා ගැනීමට වැඩියෙන් උනන්දු විය යුතු බව සඳහන් කරනවා. අපිට මොකද කරන්න තියෙන්නේ? අපි කරන්න ඕනේ එන්නත ලබා ගැනීම සඳහා කටයුතු කරන එක තමයි. සෞඛ්‍ය නීති අකුරට පිළිපදමින් අවශ්‍යම කාරණයකට හැරෙන්නට වෙනත් කිසිදු කටයුත්තකට එළියට නොගොස් නිවෙස් වලට වී කටයුතු කරන්නයි කියලා විජේවික්‍රම මහත්මයා ඉල්ලීමක් කරනවා. ඊයේ ෂෙයා වෙච්ච පෝස්ටුවක් තියෙනවා බුද්ධික ඔය පුවත් කියද්දි මම ඒක හොයාගන්න. මේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්මයා කියපු කතාවත් එක්ක අපිට මතක් වෙන්නේ. ඊළඟට ආචාර්ය චන්දිම ජීවන්දර මහත්මයා කියනවා ඩෙල්ටා මරුගෙන් මාරු වෙන නම්
එන්නත් දෙකම විදගන්න කියලා. මොකද සුජිත් හෙවාජුලිගේ මේ වාර්තා කරන්නේ ආචාර්ය චන්දිම ජීවන්ද්‍ර මහත්මිය කියන්නේ සමහර උදවිය ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගන්න පරක් වුණා කියලා දැන් අරගෙන වැඩක් නැහැ. එහෙම කියලා හිතවිල්ලක ඉන්නවා. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ගැන මාස 2ක් නොව මාස 5ක් ගතවත් දෙවන මාත්‍රාව අනිවාර්යයෙන්ම ලබාගත යුතු බව ජීවන්ද්‍ර මහත්මයා සඳහන් කරනවා. ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ගත් අයගේ ප්‍රතිශක්ති පද්ධතිය ආශ්‍රිතව මතක සෛල සැලකිය යුතු ලෙස ගොඩනගී තිබෙන නිසා පරීක්ෂණවලදී තහවුරු වී තිබෙන ආකාරයට දෙවන මාත්‍රාව ප්‍රමාදවල ලබා ගත්තත් ප්‍රතිදේහ ගුණය ඉතාමත්ම හොඳින් තියෙනවා කියලා. ඒ කියන්නේ මතක සෛල වර්ධනය වෙලා තියෙන නිසා එන්නත ලබාගෙන මාස 5ක් ගත වුණා වුණත් ප්‍රශ්නයක් නැහැ. දෙවන මාත්‍රාව ලබා ගන්න. ඒක තමයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර සිටින්නේ. ආචාර්ය චන්දම ජීවන්ද්‍ර මහත්මයා මේ උත්තරේ දීලා කියනවා ගොඩක් අය Tamanට ටෙලිෆෝන් එකෙන් කතා කරලා මේක ගැන අහනවා. ඒ නිසා තමයි මේ උත්තරේ දෙන්න කල්පනා කළේ. ඩෙල්ටා මරුගෙන් මාරු වෙන්න නම් එන්නත් දෙකම ගන්න කියලා අද සඳහන් කරනවා. ඒ වගේම අද ජාතක පුවත්පත්වල වාර්තා කරලා තිබුණා මහාචාර්ය චන්ද ජයසුමන රාජ්‍ය මාත්‍යවරයෙක් කියලා තිබුණා. කොවිඩ් හැදුනා නම් මාසයකට පස්සේ එන්නත ලබා ගන්න කියලා. වෛද්‍ය උපදෙසේකයි ඒ කියන්නේ කොවිඩ් හැදුනා නම් යම් විදියක මාසයකට පස්සේ එන්නත ලබා ගන්න පුළුවන්. ඩෙල්ටා මරුගෙන් මාරු වෙන්න නම් එන්නත් දෙකම ගන්න කියලා විශේෂඥ වෛද්‍ය ආචාර්ය චන්දම ජීවන්ද්‍ර මහත්මයා කරනවා ඉල්ලීමක්. ඒක මතක් කිරීමක්. දැන් අපි එන්නත් කරන්නේ සම්බන්ධයෙන් සහ එන්නත් කරන්නේ පිළිබඳ විශ්වාස තියන්න කියලා අපි හැමෝටම එන්නත ලබා ගන්න කියලා කියනවා. හැබැයි එන්නත ලබා ගත්තට විතරක් මදි කියන කතාවත් අපි ඔබට මතක් කරන්න ඕන. එන්නත් දෙකම ලබා ගත්තත් ජීවිතක්ෂයට පත්වෙච්ච කණ්ඩායම් හිටියා. එන්නත් දෙකම ලබාගෙන නැවත වතාවක් කොවිඩ් රෝගයේ වැළඳිනු කණ්ඩායම් හිටියා. අපි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වෛද්‍යවරයා පිළිබඳව අපි පහුගිය කාලේදී කතා බහ කරා. එතුමාටත් කොරෝනා රෝගය වැළඳුණා. එතුමා එන්නත් දෙකම ලබාගෙන තිබුණා. මුලින්ම ඇසසනික එන්නත ලබාගෙන තිබුණා. ඊට පස්සේ ෆයිසර් එන්නත ලබාගෙන තිබුණා. දෙවෙනි මාත්‍රාව විදිහට. නමුත් ඔහුටත් හැදිලා තියෙනවා. අපි උත්සාහ කරනවා අද දවසේදී පුළුවන් වුණොත් ඔහුව විනාඩියකට සම්බන්ධ කරගන්න. ඔහුගේ ජීවන අත්දැකීම් පිළිබඳව අපිට කතා බහ කරන්න හැකියාව ලැබෙවි. එක එන්නතම දෙසරයක් විදිනවද නැත්නම් එන්නත් දෙකක් විදිනවද මේකද වැදගත් වෙන්නේ නැත්නම් වෙන යම් කාරණාවක්ද සහ කොරෝනා රෝගියෙක් කොහොම කටයුතු කරන්න ඕන මේක දිගින් දිගටම තැන් තැන් වලදී කතා බහට ලක් වුණා. අද දින මින පුවත්පත වාර්තා කරනවා කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2000 ඉක්මවීම සිව්වෙනි දිනටත් කියලා. කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2000 ඉක්මවීම සිව්වෙනි දිනටත් වසංගත රෝග විද්‍යා අංශය තමයි මේ වාර්තා කරන්නේ. දෛනික වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය 2000 ඉක්මවීම සිව්වෙනි දිනටත් සිදුවෙච්ච නිසා පසුගිය පැය 24 තුළදී මෙරට ආසාදිත 2510කුත් වාර්තා වීම නිසා මේ ඉතාමත් බරපතල තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. පසුගිය පැය 24 තුළදී කොවිඩ් මරණ 67ක් වාර්තා වීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 4508ක් බවට පත් වුණා කියලා සඳහන් කරනවා. එහිදී ප්‍රබලත්වය තමයි වාර්තා වෙන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 384ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 155ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 178ක්, මාතලෙන් 189ක්, මාතර 143ක් සහ ගාල්ලෙන් 181ක් වාර්තා වුණා කියලා සඳහන් කරනවා. ඊයේ වාර්තා වුණ 2510 අතරතුර. මේ අතරේ එන්නත ලබාගත්ත 49 දෙනෙක් මිය ගියා කියලා අද ජාතික පුවත්පත් වාර්තා කරනවා. අරුණ පුවත්පත සඳහන් කරන ආකාරයට එන්නත ලබාගත් 49 දෙනෙක් කොවිඩ් වැළඳීම් මරුට මාත්‍රා දෙකම ගත් 9 දෙනයි ඒ අතර ඉන්නේ. උදේජීවී ඒකනායක වාර්තා කරනවා මේ පුවත අද අරුණ පුවත්පතට. ඒ අනුව එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන මියගිය 9 දෙනාගේ වෙනත් සංකූලතාද මරණයට හේතු ඇති බව මරණ පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. අතරින් ප්‍රධානතම හේතුව දියවැඩියාව. කලක් සුව නොවන දියවැඩියාව තමයි විශේෂම හේතුව. කොවිඩ් මරණ සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීමේදී මරණකරුවන් 3524ක් එන්නත ලබාගෙන නොසිටි බව වාර්තා වෙනවා. ඒ කියන්නේ මරණ වලින් 70%ක් එන්නත ලබාගත්තේ නැති අය. අවධාරණය කරන්න ඕනේ දැන් මේ පුවතත් එක්ක 49 දෙනෙක් වාර්තා වෙනවා එන්නත ලබාගත් අය. එයින් 9 දෙනෙක් විතරයි එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන තියෙන්නේ. දැන් එන්නත ගත්තත් වැඩක් නැහැ කියලා වගේ අදහසක් ඇති කරගන්න එපා. මොකද මේ කාරණාවේදී අවධාරණය කරන කාරණාව තමයි මේ පුවතේදී අවධාරණය කරන කාරණාව තමයි එන්නත ලබාගත්ත උනත් ඒ අවදානම තියෙන්නේ අනිකුත් ආබාධ දියවැඩියාව වගේ වෙන තත්ත්වයන් වෙන රෝග තත්ත්වයන් තියෙන උදවියට තමයි මේ අවදානම තියෙන්නේ. ඒ නිසා එන්නත ලබා ගන්න එක තමයි මේ වෙලාවේ තාමත්ම වැදගත් ආරක්ෂිතම ක්‍රියාමාර්ගය. සහ දිනෝෂ කියනවා එන්නත ලබා දීමේදී දැන් සයිනෝෆාම් එන්නතනේ අපේ රටේ වැඩි වශයෙන් ලබා දෙන්නේ. සයිනෝෆාම් එන්නතේ සම්පූර්ණ ප්‍රතිශක්තිකරණය නිර්මාණය වෙන්නේ පළමු එන්නත දීලා මාසයක් ඇතුළත දෙවන එන්නත ලබා දෙනවා. ඊට සති දෙකකට පස්සේ තමයි ප්‍රතිශක්තිකරණය ඇති වෙන්නේ. ඒ නිසා පළමු එන්නත ගත්තට පස්සේ අපි දැන් ප්‍රතිශක්තිකරණයෙන් පිරි જાතියක් කියලා ඉන්නට බෑ.
පළවෙනි එන්නත ලබා දීලා මාසයක් ඇතුළත දෙවෙනි එන්නත පළවෙනි එන්නතෙන් සති 3ක් නම් වැඩි හොඳයි කියලා කියනවා. අඩුම ගානේ මාසයක් ඇතුළත දෙවෙනි එන්නත ලබා ගත යුතුයි. ඊට සති දෙකකට පස්සේ කියන්නේ හරියටම එන්නත් දෙකම ලබාගෙන සති දෙකකට පස්සේ තමයි ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙන්නේ. ඒක නිසා පළමු එන්නත ලැබුණා කියන එකෙන් මෙහි අපිට බලපෑමක් ඇති වෙන්නේ නැහැ කියන කතාව මතක් කරන්නට අවශ්‍යයි. ඒ වගේම තමයි ඉන්දියාවෙන් ගෙනපු එන්නත දැන් ජපානුත් ඒ එන්නත පැමිණෙනවා. AstraZeneca එන්නත කොවිෂීල්ඩ් AstraZeneca එන්නත සම්බන්ධයෙන් ගත්තොත් එහෙම පළමු මාත්‍රාව ලබාගත් දවසේ ඉඳලම ප්‍රතිශක්තිකරණය තියෙනවා කියලා කියනවා. නමුත් එහිදීත් එන්නත් දෙකම ලබා ගැනීම අනිවාර්යයෙන්ම වැදගත් කියන කතාවත් ඉදිරිපත් කරලා තිනවා. ජනාධිපතිතුමා ජපාන අගමැතිතුමාගෙන් කළ ඉල්ලීම පරිදි තවත් AstraZeneca එන්නත් ඔගයක් ලංකාවට එනවා කියන එක දිනමෙන පුවත්පතේ ඡායාරූපයක් එක්ක නුවන් කොඩිකාර වාර්තා කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජපාන අගමැති යොෂිහිදේ සුගා මහතාගේ පෞද්ගලිකවම ඉල්ලීමක් කර පරිදි ජපාන රජයෙන් පරිත්‍යාගයක් ලෙස කෙරෙන AstraZeneca මීළඟ එන්නත් ඔගේ ලබන සෙනසුරාදා දිවෙනට රැගෙන ඒමට නියමිත බව ජපාන තානාපති අකිරා සුගියාමා මහතා ඊයේ ප්‍රකාශ කරා කියලා අද සඳහන් කරනවා. ඔව් 30ට අඩු දියවැඩියා රෝගීන්ටත් කොවිඩ් එන්නත ලබා දෙන්නට තීරණය ගන්න කියලා මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහත්මයා ඉල්ලීමක් කරනවා. වරුණ පෙරමුණයි වාර්තා කර සිටින්නේ අද අරුණ පුවත්පතට 30ට අඩු දියවැඩියා රෝගීන්ටත් කොවිඩ් එන්නත ලබා දෙනවා ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. වයස අවුරුදු 30ට අඩු පළවෙනි කාණ්ඩයේ දියවැඩියාව ඇති පුද්ගලයන්ට කොවිඩ් මර්ධනයෙන් ලබා දීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඉල්ලා සිටින බව කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහත්මයා ඉල්ලීමක් කරනවා කියලා අද අරුණ පුවත්පත සඳහන් කර සිටිනවා. අපි සම්බන්ධ කරගන්නවා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මැතිතුමන්ව. එතුමා ශ්‍රී ලංකා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා. අපි සූදානම් වෙනවා එතුමත් එක්ක කතා බහ කරන්න. එතුමාට මේ වෙලාවේ තියෙන සංකූලතාවයන් මොනවද සහ රටේ ජනතාව පරිස්සම් වෙන්න ඕන කොහොමද කියන එක එතුමාගේ කටහඬින් ගන්න එක ගොඩක්ම හොඳයි දුනුෂ. මොකද කොරෝනා වෛරසය ලංකාවට ආපුම ගමන් අපි කවුරුත් මේ පිළිබඳව දැනගෙන හිටියේ නැහැ. එතකොට එතුමා තමයි ශ්‍රී ලංකා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරේ. එතුමා පැහැදිලිව හැමෝටම ප්‍රකාශ කරන්න ගත්තා මොකද්ද මේ වෛරසය කියන එක. අනිකුත් වෛද්‍ය කණ්ඩායම් සෞඛ්‍ය අංශත් එක්ක එකතු වෙලා ඉතාමත්ම විශාල මෙහෙයක් කරපු වෛද්‍යවරයෙක් අවාසනාවකට එතුමටත් මේ රෝගයට බිලි වෙන්නට සිද්ධ වුණා. මේ වන විට එතුමා සුව වෙමින් පවතිනවා. මොකක්ද මේ රෝගී තත්ත්වය? මේ රෝගී තත්ත්වය කොහොමද එතුමාට බලපෑවේ කියලා අපි කතා බහ කරන්න සූදානම් අද දවසේදී. එතරේ සම්බන්ධතාව ගොඩනගා ගන්න අතරතුරේදී අපි ජූඩ් සමන්ත පුත්තලම ඉඳලා වාර්තා කරනවා මෙහෙම ගියොත් මගුල් කන්න නම් වෙන්නේ නැහැ. මෙහෙම ගියොත් මගුල් කන්න වෙන්නේ නැහැ. PHI සංගමයේ කියනවා විවාහ මංගල සහ සෙසු උත්සව සඳහා දැනට ලබා දී ඇති සහනය ඇතමුන් අවභාවිත කරන බව පෙනියන බැවින් එවැනි උත්සවවලට නැවතත් සීමා පැනවීමට ඉඩ තිබෙන බව සඳහන් කර සිටිනවා. මෙහෙම ගියොත් මගුල් කන්න වෙන්නේ නැහැ. මෙවැනි උත්සවවලට සහභාගී වන පිරිස් කොවිඩ් එන්නත් ලබාගෙන නැත්තේ විමසිලිමත් වීම ඉතා වැදගත්. අවම වශයෙන් උත්සව ප්‍රධාන අවස්ථා ඒ උත්සවවල ප්‍රධාන පාර්ශව හෝ PCR පරීක්ෂණ සිදු කර Taman ආසාදිතයෙකු නොවන බවට තහවුරු කරගෙන සිටියොත් ඒකත් වැදගත්. ඒ වගේම මේ වගේ උත්සවවලට ගියාම මත්පැන් බොන එක, සිගරට් එක බොන එක මේව නිසා විශේෂයෙන්ම අවදානම් සාගත තත්ත්වයක් නිර්මාණය වෙන්නේ. මේක තවදුරටත් මෙහෙම තිබ්බොත් මේක ගණන් නොගෙන හිටියොත් මෙහෙම ගියොත් මගුල් කන්න වෙන්නේ නැත. අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මැතිතුමන්ව. සුබ උදෑසනක්. ආයුබෝවන්. ආයුබෝවන් බුද්ධික. සුබ උදෑසනක්. සුබ උදෑසනක්. අනිත් සහෘදයාටත් සුබ උදෑසනක් ඔබතුමාට. මොකද ඇත්තටම මේ වෙලාවේ තත්ත්වේ? මං ඉතා හොඳින් ඉන්නවා බුද්ධික. ඉතාමත් හොඳින් ඉන්නවා. දැන් මට ගොඩාක් සුවාතට හැරිලා තියෙන බුද්ධික. බොහොම ස්තුතියි ඒ ප්‍රශ්නේ අහුවට. බොහොම ස්තුතියි මාව සම්බන්ධ කරගත්තට. මට මිනිස්සුන්ට කියන්න ලොකු පණිවිඩයක් තියෙනවා බුද්ධික. ඒ තමයි මට දවස් 5කට ඉස්සෙල්ලා ඇඟ රෙදුනා. ඇඟ රෙදුනාම මේ කාලේ ඉන්ජෙක්ෂන් විදපු කොවිඩ් වලට ඉන්ජෙක්ෂන් විදපු කොවිඩ් ගැන කතා කරපු වෛද්‍යවරයෙක් විදිහට මම ඉස්සෙල්ලාම සැක කරේ මට මේක කොවිඩ් වෙන අමාරුයි. ඒ නිසා බොහෝ විට ඩෙන්ගු වෙන්නේ නැති කියලා. ඩෙන්ගු පරීක්ෂා කරපුවම නෙගටිව් හින්දා ඊළඟ දවසේ කොවිඩ් වලට පරීක්ෂා කරා. ඊළඟ දවසේ කොවිඩ් වලට පරීක්ෂා කරනකොට මාව පොසිටිව්. වහාම අදාළ අංශ වලට දැනුම් දීලා වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගන්න කටයුතු කරා. මට ඉන්ජෙක්ෂන් දෙකම විදලා තියෙන හින්දායි රෝග ලක්ෂණ අඩු හින්දායි මට උපදෙස් සම්මුණේ ගෙදරක වෙලා තනිව ස්වයං නිරෝධායනයට ලක් වෙන්න කියලා සහ මගේ පවුල උදවියත් මම පරීක්ෂා කරලා බැලුවා. ඒගොල්ලන්ගේ PCR පරීක්ෂණ සියල්ල නෙගටිව්.
ඒ හින්දා මම ඉතාමත් හොඳින් මේ කොවිඩ් ව්‍යසනයට මුහුණ දුන්නා. තව එක දෙයක් කියන්නට ඕනේ. ඒ තමයි කොවිඩ් හැදුනහම බුද්ධික අපිට මරණ බය කියන එක දැනෙනවා. මම හැමදාම කියපු දේ තමයි කොවිඩ් එක්කෝ අපිව මරනවා එහෙම නැත්නම් අපි ඇඟෙන් කොවිඩ් මැරෙන්න ඕනේ කියලා. මේ රෝගය මම හිතනවා ඉතාමත් දරුණු විදිහට මට බලපෑවා කියලා. ඒ දරුණු බලපෑමට මගේ ශරීරය ඔරොත්තු දුන්නේ මම ප්‍රත්‍යක්ෂීකරණ එන්නත් දෙකම ලබාගෙන හිටපු හින්දා. ඔබතුමා එන්නත් දෙක ලබාගත්තේ ජාති දෙකකින් නේද? ඔව් බුතික හේතුව තමයි පළවෙනි එන්නත් ඇස්ට්‍රාසෙනිකා ගත්තාම එහි අර සංකූලතාවයක් විදිහට මගේ ලේ කැටියක් ඇති වෙලා ඒකේ ලොකු සංකූලතාවයක් ඇති වෙලා පස්සේ ඒක සම්පූර්ණයෙන්ම සුවය ලැබුවා. ඊට පස්සේ විශේෂඥ වෛද්‍යවරු නියම කරේ එන්නත් ගන්න එපා. දෙවෙනි එන්නත විදියට ෆයිසර් එන්නත ලබා ගන්න කියලා. ඒක ලංකාවට ආපු ගමන් ගරු සෞඛ්‍ය සේවා දෙවියන්වහන්සේට මම දැනුම් දීලා තිබුණේ. ඒක මම ඔය යොමු කරලා තිබුණා දාලා එන්නත ලබා ගන්න ක්‍රමවේදයට. ඒක තමයි නියම රාජකාරීමේ ක්‍රමවේදය. ඒ අනුව මට මේ ෆයිසර් එන්නත ලබා දුන්නා. ඒනුත් මාසයකට පස්සේ තමයි මේ වෛරස් එක හැදුනේ. දැනට මම මේ මගේ සාම්පල් එක විශේෂඥ වෛද්‍යවරු මේ එන්නත් දෙක හින්දත් ඊට පස්සේ කොවිඩ් හැදෙන්නේ නැත්නම් මේ ඩෙල්ටා වේරියන්ට් එක වෙන්නේ නැති කියලා හිතලා අර ඥාන පරීක්ෂාව සඳහා යොමු කරලා තියෙනවා. මම හිතන තාම ප්‍රතිඵල හම්බෙලා නැහැ. වෛද්‍ය ජයවර්මන් බණ්ඩාර මහත්මයා සමාජ ඔබතුමාට බාධා කරනවා. දැන් සමහර වෙලාවට කෙනෙක්ට හිතෙන්න පුළුවන් අර පණින රිලවුන්ට ඉනිමම් බැඳ වගේ ඉන්ජෙක්ෂන් එක ගහන්නේ නැහැ කියලා ඉන්න ඇයට බලන්නකො ડોක්ටර් ජයවර්මන්ටත් මේ ඉන්ජෙක්ෂන් දෙකම ගහලා මේ ලෙඩේ හැදිලානේ. එහෙනම් ඕක වැඩක් නැහැ කියලා. මට අන්න ඒ සැකේ මිනිස්සුන්ගේ නැති වෙන්නට ඕනේ. මම ජීවත් වෙලා ඉන්නේ මං හිතන ඉන්ජෙක්ෂන් විදපු හින්දා කියලා. අනිත් එක තමයි ඔබ දැන් ඔය නාලිකාවේ කිව්ව කාරණාව හරිම වැදගත්. ඊශ්‍රේ මහතුරුගේ සංගමයේ දීලා තියෙන නිවේදනය මේ අපි මගුල් ගෙදරට යන්නේ චාරිත්‍රාක් ඉෂ්ට කරලා මනාලිය වලට ගරු කරලා එන්න මිසක් එතන ගිහලා එන්ජොයි කරන්න නෙවෙයි. දැන් මම දෙන ලොකුම අවවාදය තමයි මේ වෙලාවේ මොහොතකටවත් මාස්ක් එක ගලවන්න එපා තව කෙනෙක් ඉදිරියේ. අපි දන්නේ නැහැ රෝග ලක්ෂණ නැතුව රෝගේ පතුරන අය සමාජයේ ඉන්නවා. මොකද මම ඉතාමත් දරුණු විදිහට පරිස්සම් වෙන එක්කෙනෙක්. මගේ වාහනේ ඩෑෂ්බෝඩ් එකයි සියල්ල විනාශ වෙලා සැනිටයිසර් හින්දා. ඒකෝර මම හැම වෙලේම මේ උළුවන් තරම් උපරිම උත්සාහයක් දරනවා. කොහොමුණත් මම ඒ උපරිම ක්‍රියාමාර්ගයක් හින්දා මම විශ්වාස කරනවා මගේ දරුවෝයි මේ බිරිඳයි ආසාදිනේ නැත්තේ කියලා. නමුත් මොහොතකටවත් මාස්ක් ගලවන්න එපා එළියේදී. හේතුව තමයි ඩෙල්ටා වේරියන්ට් එක තාමත් දරුණු විදිහට රටේ පැතිරෙනවා සහ ඒ බොහෝ මාරාන්තික ඉන්දියාවට විශ්වවිද්‍යාලය අර ලෝකේ බොහෝ රටවල් වලට වෙච්ච ව්‍යසනය. දැන් රජය ඉතාමත් හොඳින් මේ වැක්සිනේෂන් ප්‍රෝග්‍රෑම් එක රට පුරා ඉතාමත් ඉක්මනින් කඩම් කරගෙන යනවා. ඔබ දන්නා තොරතුරු නිරන්තරව අහනකත් පොතතර වැක්සිනේට් කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඉතින් මේව සම්පූර්ණ වෙන්න යම් කිසි කාලයක් ගත වෙයි. ඩෙල්ටා මේ කොරෝනා හැදුනොත් එක්කෝ තමන් මැරෙනවා, එක්කෝ තමන්ගේ ඇඟෙන් වෛරස් එක මරනවා. ඉන්ජෙක්ෂන් විදගෙන හිටියොත් තමන්ට මැරෙන්න තියෙන chance එක අඩු වෙනවා. හොඳයි, බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණා ශ්‍රී ලංකා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මැතිතුමන්. එතුමා මීට කලින් වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා විදිහට වැඩ කටයුතු කරන කාලේ අපිට මතකයි තාමත්ම විශාල මෙහෙයක් කරා. දැනුත් මේ විදිහටම කරනවා. දැන් වැඩි වශයෙන් ජනතාව දැනුවත් කිරීමේ රාජකාරී වල තමයි නියැලෙන්නේ. ඒ වැඩ ඉතාම හොඳට කරන්න ඕනේ. ඉතාම පැහැදිලිව කතා කරනවා. හොඳ සිංහලක් තියෙනවා. හොඳ සිංහල තියෙනවා. පැහැදිලිව කතා කරනවා. ඒ වගේම තමයි විවිධ දේවල් වෙනුවෙන් එතුමා සටන් කරා. ඔය ඇඳන් නැති කාලේ ඇඳන් ගෙන්න ඕන. ඒ වගේම PCR කිට් නැති කාලේ ඒ වගේ එන්න ඕන. මේ වගේ ආණ්ඩුවත් එක්කත් හරියට වැඩ කටයුතු කරපු වෛද්‍යතුමෙක්. අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔබතුමන්ට. ඒ වගේම තමයි ඔබතුමා පැහැදිලිව ජනතාව දැනුවත් කරා එන්නත ලබා නොගෙන ඉන්න එක නෙවෙයි වැඩේ. නොමැර ඉන්න නම් අඩුම ගානේ එන්නත් දෙකවත් ඉක්මනට ලබා ගන්න. එහෙම වුණොත් එහෙම ශක්තිමත් වෙන්න පුළුවන් කෙනෙක් ඔබතුමාට ඉතාමත් ඉක්මනින් සුවය ලබා ගන්නට හැකියාව ලැබෙන්න සුවපත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි ඊට පස්සේ අවධානය යොමු කරනවා අරුණ පුවත්පතට මාස දෙකකට පසුව ඊයේ රාජ්‍ය සේවකයෝ 96ක් වැඩට එති. RMV පාස්පෝර්ට් කන්තෝරුවල පෝලිම් අරුණ පුවත්පතට චාමර පල්ලේගෙදර එරන්දි කෞශල්‍ය RMFF සුහේල් නුවරඑළිය ඉඳලා දර්ශන් කානිල් මොරටුව UM තිලකරත්න ලබදුව රවිලියනගේ හිනිදු මිදල වාර්තා කරනවා. ඒ වගේම බස් 2500ක් පළාත් අතර දහවනේ දුම්රිය 15කුත් කට කපල සෙනග අරුණ තවදුරටත් වාර්තා කර සිටිනවා. ඒ අනුව
ලංකා ගමනාගමන මණ්ඩලයට අයිති බස් රථ 4236ක් ඊයේ දිවෙන පුරා ධාවනය කළ බව එහි පණ්ඩුක සොරණහංස මහත්මයා නියෝජ්‍ය සමානාධිකාරීවරයා සඳහන් කරනවා. වගේම දුම්රිය දිහා කල්පනා කරලා බැලුවොත් දුම්රිය දිහාවට ඇස් යොමු කළොත් අවධානය යොමු කළොත් මහනුවර ගාල්ල බෙලියත්ත පොල්ගහවෙල රඹුක්කන ඇතුළු ප්‍රදේශවල සිට ඊයේ උදෑසන සිට කොළඹට පැමිණි දුම්රිය මගීන්ගෙන් පිරී ගොස් තිබුණු අතර යොදවා තිබුණු දුම්රිය ප්‍රමාණවත් නොවුණු බව. ඒ කියන්නේ කට කපල සෙනග හිටියා කියලා කියනවා. මේ අතර මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ කේන්ද්‍රගතව අධිවේගී මාර්ගය ඔස්සේ අන්තර්පළා බස් රථ 68ක් ධාවනය වූ බවත් මගීන් 964ක් එහා මෙහා ගිහිලා තියෙනවා කියලත් එහි අධ්‍යක්ෂ නාලක දිසානායක මහත්මයා කියනවා. ඒ විතරක් නෙවෙයි මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ බලපත්‍ර වලින් තොරව කාර්යාල සේවා වශයෙන් නාමපුරු සකස් කර ගනිමින් ධාවනය වූ බස් රථ 80ක් පිළිබඳවත් වාර්තා වෙනවා. මේ අස්සෙත් වැඩි කරගෙන තියෙනවා. කොහොම වුණත් අද වාර්තා කර සිටිනවා බස් 2500ක් පළාත් අතර ධාවනයේ මේ ඔක්කොමත් 296ක් රජයේ සේවකයොත් ඊයේ වෙලට ඇවිල්ලා. හැබැයි ගුරුවරුන්ගේ පැමිණීම අඩුයි, වර්ජනය දිගටම. අපි වෙලාව බලලා විරාමයකට ලැබමු. අර කතාව තියෙනවා කියන්න. පැටිස් එක ඇතුලේ වාසනාවේ කොහොමද? මං ගාව තියෙන කතාව මං කියන්න. විරාමයෙන් පස්සේ. රට දකින්න පිටු අතර පත්තර මේන්තුව සමග ගුරු විදුහල්පතිවරු වැටුප් විසඳා විසඳීමට පෙබරවාරි වැටුප් කමිෂන් වාර්තාව ක්‍රියාත්මක කරන්න කියලා අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාව වෘත්තීය සමගම් ඉල්ලූ බව අගමැති කැබිනට්ටුවට කියයි කියලා සඳහන් කරනවා. ගුරු විදුහල්පති වැටුප් වැටුප් විෂමතාව විසඳීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මේ වසර පෙබරවාරි 19 වන දින ජාතික වැටුප් කමිෂන් සභාවට ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නයි ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන් ඉල්ලා සිටි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන්නා. මහාචාර්ය ජී.එල්.පී.එස් මහතා සමග ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන කාලය සහ කාලරාමය පිළිබඳව දැනුවත් කරන එම සංගම් ජූලි මාස 27 වන දින පැවති සාකච්ඡාවේදී එල්ලීමක් කරා කියලා ඒ තොරතුරු සම්බන්ධයෙන් වාර්තා කරන ඒත් එක්කම අධ්‍යාපන ඇමති සහ ගුරු විදුහල්පති සංගම් අතර විශේෂ සාකච්ඡාවක් අද කියලත් එම ප්‍රවෘත්තියම දිනමින පුවත්පතේ වාර්තා කරලා තිනවා. ඊයේ දවසේදී කැබිනට්ුවේ ගත්ත තීන්දුව මොනවාද කියලා තීන්දුව తీරන වලින් පස්සේ අද දවසේදී ගුරු සංගම් විදුහල්පතිවරු සංගම් අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී.එස් මැතිතුමත් එක්ක සාකච්ඡා කිරීම අද දවසේදී සිද්ධ වෙනවා. ඒකත් එක්කම පාසල් නැවත ආරම්භයට පෙර සූදානමක් ලෙස ගුරු විදුහල්පතිවරුන් සේවයට වාර්තා කරන්න කියලා මහාචාර්ය ජී.එල්.පී.එස් අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තිනවා. ඒ පිළිබඳව අද දිනමින පුවත්පත වාර්තා කරන තොරතුරු. ඊයේ අගමැතිතුමා විවෘත කිරීමකට සහභාගී වුණා. ඒක අද වාර්තා කරනවා මව්බිම පුවත්පත. ඒ තමයි ලංකා බැංකුවේ 82 වන සංවත්සරයට සමගාමීව පිහිටු විශේෂ අපනයන ඒකකයේ එක්ස්පෝර්ට් සර්කල් එක ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් අරිලගහ මන්දිරයේදී විවෘත කෙරුණා. ලංකා බැංකුවේ 82 වන සංවත්සරය වෙනුවෙන් අගමැතිතුමා නියෝජනය කළ සමගී පෙරමුණ රජය තමයි ලංකා බැංකුව ගමට ගෙන ගියේ කියලා මේ අවස්ථාවේදී ලංකා බැංකුවේ මහා කළමනාකාර ඩී.පී.කේ ගුණසේකර මහත්මයා අදහස් දැක්වුවා. ඒ වගේම මේ අවස්ථාවට ලංකා බැංකුවේ සභාපති නීතිඥ කාංචන රත්වත්තේ මහතාත් සහභාගී වුණා කියලා අද මව්බිම් පුවත්පත සඳහන් කරනවා. ඒ අතරේ මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්වල අතරේ වාර්තා කරන බුද්ධික රිෂාඩ්ගේ නිවසේ ඉශාලිනීගේ කාමරේ අබිරහස් වැකියක් මෙන්න ඡායාරූපයක් එක්කම වාර්තා කරනවා. කොළඹ ජයසිංහයි වාර්තා කරන්නේ මව්බිම පුවත්පතට රිෂාඩ්ගේ නිවසේ ඉශාලිනීගේ කාමරේ අබිරහස් වැකියක්. දැන් මේ වැකිය දෙමළ වැකියක්. ඒ කියන්නේ එන්සාව්කු කාරණ මගේ මරණයට හේතුව කියලා තමයි තියෙන්නේ. දෙමළ වැකියක් වුණාට ලියලා තියෙන්නේ ඉංග්‍රීසි අකුරු වලින්. ඒ නිසා මේ ඇත්තටම මේ ඉශාලිනී ලියපු එකක්ද එහෙම නැත්නම් පරීක්ෂණ නොමග යවන්න කරපු වැඩක්ද කියන එක පිළිබඳව පොලිසිය අවධානය යොමු තිබෙනවා. ඉශාලිනීගේ කාමරේ අබිරහස් වැකියක් කියලා අද මව්බිම් වාර්තා කර සිටිනවා මේ සිද්ධිය. මේ විදිහට තොරතුරු වාර්තා කිරීමේදී ඔබට විශේෂයෙන් මතක් කරන්නට ඕන මොනක් නිවස අල්ලසට ගැනීම රවි අර්ජුනට එරෙහිව නඩුවේ සාක්ෂි විභාගය පිළිබඳව අපි මොනක් නිවස සම්බන්ධයෙන් කතා බහ කරා. රවි කරුණානායක සහ අර්ජුන සම්බන්ධයෙන් මේ තොරතුරු සම්බන්ධයෙන් කතා බහ කරා. අද දිනවෙන පුවත්පත වාර්තා කරලා තිනවා. එහි සාක්ෂි විභාගය ලබන 9 වෙනිදා තියෙනවා කියන එක. ඒ වගේම තමයි තොරතුරු ගණනාවක් අද දවසේදී පුවත්පත වාර්තා කරනවා.
දේශපාලන පරිගැනීමේ ජනපති නිර්දේශ බල රහිත කරන්න කියලා රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයත් අද දිනමින පුවත්පත වාර්තා කරනවා. දේශපාලන පරිගැනීමේ ජනපති කොමිසමේ නිර්දේශ බල රහිත කරන්න කියලා ඊයේ දවසේදී පෙත්සමක් නිකුත් කරමින් උසාවියට දැනුම් දුන්නා කියලා සඳහන් කරන්නේ. රවි කරුණානායක අර්ජුන ඇලෝසිස් නඩුවේ සාක්ෂි කැඳවීම 6 වෙනිදා සිද්ධ වෙනවා කියලා තමයි දිනමිනේ එහෙම කියද්දි අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කරන ප්‍රකාශයක් ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය බලපල්ලට යවන්න සූදානම් වෙන්නේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ප්‍රගතිශීලී එකක් නොවේ ප්‍රතිගාමී පනතක් කියලා තුමා සඳහන් කරනවා. එමෙන්න 5 වන බ්‍රහස්පතින්දා දින ජාති ආගම් ભેද නොතකා අපේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දැවැන්ත ගමනක් ක්‍රියාත්මක කරන බවත් එතුමා සඳහන් කර සිටියා. ඊළඟට බුද්ධික ජාතික පුවත්පත්වල තියෙන සෙසු පුවත් අතරේ අවධානය යොමු කරන්න කැමති කොතලාවල පනතට එරෙහිව අන්තරේ අද පාරට එනවා කියලත් අද ජාතික පුවත්පත් අතරේ වාර්තා කර සිටිනවා. කොතලාවල පනතට එරෙහිව අන්තරේ අද පාරට එනවා කියලා. එන්නතට බෑ කිව්වොත් වැඩ වර්ධී කියලා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රකාශය අද දිවයින පුවත්පත මුල් පුවත් අතරට වාර්තා කරලා තියෙනවා. ජේසු නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රකාශය නෝමන් පලියවඩන ඉදිරිපත් කරන්නේ පෞද්ගලික හැඳුනුම්පතට අමතරව කොරෝනා එනත් කාඩ්පත ළමා ගැනීම ඉදිරියේදී ඉතා වැදගත් වනු ඇතයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේසු නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දිනට ප්‍රකාශ කරා. ඒ කියන්නේ ඉස්සරහට එන්නත ලබාගෙනද නැද්ද කියන එක පිළිබඳවත් කාඩ් එකක් නැත්නම් නව හැඳුනුම්පතක් නිකුත් කරයි. එතකොට ජාතික හැඳුම්පතට අමතරව මේ හැඳුම්පතත් ළඟ තියා ගැනීමට අවශ්‍ය වෙනවා සහ අපි විශේෂයෙන්ම දන්නවා ලංකාවෙන් පිටතට යනවා නම් පිටරට යනවා නම් අනිවාර්යයෙන්ම එන්නත් දෙකම ලබාගෙන තිබීම අති වැදගත්. මේ සියල්ලත් එක්ක තමයි පොලිස්පතිතුමන් නියෝජ්‍ය පොලිස්පතිතුමන් අජිත් රෝහණ මහත්මයා ප්‍රකාශ කරන්නේ එන්නතට බෑ කිව්වොත් වැඩ වරදී. වැඩ කරන්න පුළුවන් ලේකම්තුමෙක් ඉන්නවා නම් වැඩේ හොඳට කරගෙන යන්න පුළුවන් අමාත්‍යාංශයක වුණත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා පරිසර අමාත්‍යාංශයේ ලේකම්තුමා ගම්පහ කොළඹ ස්ථාන 1374කින් කැලණි ගඟට අපද්‍රව්‍ය ලංකාවේ වැඩිපුරම දූෂිත ගංගාව කැලණි ගංගාව විශේෂයෙන්ම අපේ ගංගා පද්ධතියේ දූෂිතම ගංගාව වන කැලණි ගඟට කොළඹ ගම්පහ කියන දිස්ත්‍රික්ක දෙකේ ස්ථාන 1304කින් අපද්‍රව්‍ය එකතු වෙනවා කියලා ඒකත් වාර්තාවක්. එහෙම බැලුවම 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ වාර්තා සටහන පදක්කම් සටහන අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. චීනයේ තමයි ඉදිරියෙන් ඉන්නේ රන් පදක්කම් 28, ඇමරිකා එක්සත් ජනපදයේ රන් පදක්කම් 22යි දෙවන තැන. ඊට පස්සේ සත්කාරක ජපානයේ රන් පදක්කම් 17යි. ඒ අතරේ ශ්‍රී ලංකානු සම්භවයක් තියෙන ශ්‍රී ලංකා සම්භවයක් තියෙන මැටිල්ඩා අද 80 පිටට නගිනවා. මේ තමයි ලංකාවට පදක්කම් සම්බන්ධයෙන් තියෙන අවසාන බලාපොරොත්තුව කියලා ජාත්‍යන්තර මාධ්‍යත් වාර්තා කරනවා. වසර 49කට පසු ඉන්දිය පිරිමි හොකී පිළ අවසන් පූර්ව වටේට ඇවිල්ලා තියෙනවා. මේ මැටිල්ඩාගේ අශ්වයාගේ වටිනාකම රුපියල් කෝටි වලින් ගත්තොත් 143ක් කියලා සඳහන් කරනවා. කෝටි 143ක් වටින අශ්වයාගේ පිටේ ගිහිල්ලා අපිට මිල කරන්න බැරි පදක්කමක් ගෙනෙයිද ගෙනේවා ඒක තමයි අපේ ප්‍රාර්ථනාව. පැටිස් එකේ රුපියල් 20ක් තිබුණු කතාවක් තමයි දැන් කියන්න යන්නේ. අර පැටිස් එකේ වාසනාව පැටිස් එකක් කරා හරි එන්න පුළුවන් කියලා කිව්වනේ. ඡායාරූපයක් එක බල කරලා තිනවා පැටිස් එකේ 20 නෝට්ටුවක් දියසෙන් රතුගමගේ වාර්තා කරන්නේ. යාපනය නගරයේ හෝටලයකින් පළවනදා පාරිභෝගික ආහාරයට පිණිස ලබා දුන් බිත්තර පැටිස් එකක් තුළ රුපියල් 20ක මුදල් නෝට්ටුවක් තිබී හමු වී ඇත. මේ අවස්ථාවේදී පාරිභෝගිකයා හෝටල් හිමියා අතර බහින් බස්වීමක් සිදු ඇතත් පසු දෙදෙනාම නිහඬ වී තිබේ. අදාළ සිද්ධිය සමතයකට පත්වීම නිසා ඒ පිළිබඳ පාරිභෝගිකයා සෞඛ්‍ය අංශයට පැමිණිලි කොට නොමැත කියලා සඳහන් කරනවා. ඔව් ඊළඟට අපි යන්න ලැස්සි මේ වීමංස අතිරේකයට ලංකාදීප පුවත්පතේ අපේ රටේ ශාස්ත්‍රීය පර්යේෂණ පොත්පත් ලිවීම අතින් කාල හරක් බලනවා වගේ වැඩක්. අතින් කාල හරක් බලනවා වගේ වැඩක්. රංගන කුරුවිට වෘත්තියෙන් වෛද්‍යවරයෙකු එසේම මෙරට සම්භාව්‍ය සාහිත්‍යයේ බොහෝ දෙනෙකුගේ අවධානයෙන් ගිලිහී ගිය වටිනා කාර්යයන් කිහිපයක් වටිනා විෂයන් කිහිපයක් පිළිබඳව ශාස්ත්‍රීය පර්යේෂණ පළ කරපු ලේඛකයෙක්. කුරුණෑගල විස්තරය ශ්‍රී නාම රත්නාලංකාරය වැනි පර්යේෂණ ග්‍රන්ථය අතර කැපීපෙනවා. සීමා වාසික වෛද්‍යවරයෙකුගේ සටහන ඇතුළත් කරමින් ඔහු ලියූ නපුරු දොස්තර වැනි කෘති රංගන මහතාගේ නිර්මාණාත්මක ග්‍රන්ථ අතර වෙනවා කියලා කියනවා. අපේ රටේ ශාස්ත්‍රීය පර්යේෂණ පොත්පත් ලිවීම අතින් කාලා හරක් බලනවා වගේ වැඩක් කියන සිරස්තලයේම ඇති කතාබහට ලක් වෙනවා නම් බුද්ධිකය අතරේ සාහිත්‍ය සම්බන්ධ දැන්වීමක් තියෙනවා. අපි අනිවාර්යයෙන් කොන්දේසි විරහිතව ඒකට එකඟයි. ඒ තමයි මේ දැන්වීම පළ කරන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය රජත පුස්තක සම්මාන 2021 අවසන් වටය සඳහා නිර්දේශිත පොත් මොනවද කියලා. ඒ අතරේ කෙටි කතා තරඟයට අවසන් වටේට අලුත් නගරාධිපති බටුවංගල රාහුල හාමුදුරුවන්ගේ ගෙදරවට සිටිය මහාචාර්ය ලියනගේ අමරත කීර්තිගේ රසපොළව ප්‍රභාත් ජයසිංහගේ මේ කෘති තුන තේරෙනවා. ඊළඟට කාව්‍ය කෘති විදියට ඒ ජෙට් එකේ ගියේ සමන් සිරිමයි ටිම්රාන් කීර්තිගේ කවි පොත ත්‍රිවේණි සංගමම්
ධනුෂ්කා නිෂාද කුලරත්නගේ කවි පොත සහ ලතු අතුල නගරය ජගත්ජය ඉදිරිසිංහගේ කෘතිය අවසන් වටේට තේරෙනවා. යොවුන් සාහිත්‍ය කෘති අතරේ අපොයියාව, මහින්ද ප්‍රසාද් මස්සිබුල, දෙවනියා භුවනික වන්‍යාරච්චි, මග ගිය මග, දෙනගම සිරිවර්ධන මේ පොත් තුන තේරලා තියෙනවා යොවුන් සාහිත්‍ය රජිත පුස්තක සම්මාන උළෙලේ. අපි බලන්න යන සූදානම් කාටුන් රිචඩ් බ්‍රැන්සන් පැහැදිලිව කියලා දෙන කතාවක් මතක් කරන්නම්. බය අතහැරලා පියාඹන්න පටන් ගන්න තුරු කොයිතරම් ශක්තිමත්ව හිතේ තිබුණත් පියාඹන්න ඕන කියලා. පියාඹන්නට නම් හම්බෙන්නේ නැහැ. අපි යන් කාටුන් බලන්න. දිනමිනි පුවත්පතේ කාටුනය මහාචාර්ය ජී.එල්. පීරිස් සමාත්‍යවරයා වේවැල තියාගෙන ඉන්නවා තේ දෙවැනිදා සිට ගුරුවරුන් පාසල් එන්නම ඕන අධ්‍යාපන අමාත්‍යාංශය කියයි කියලා අංජන ඉන්ද්‍රජිත් මහතා කාටුනේ නිර්මාණය කරනවා. ජී.එල්. පීරිස් මහතා තමයි කාටුනේ ඉන්නේ. දැන් ධනරාණිටත් මහාචාර්ය ජී.එල්. පීරිස් හම්බ වෙලා හරිද? හැකි ඉක්මනින් පාසල් පටන් ගන්නවා කියලා මහාචාර්යතුමා කියනවා. ඒකට ජනරාණි අහනවා නැත්තම් ළමයින්ට අධ්‍යාපනය නැති වෙනව නේද සර්? නෑ ගුරුරු ගෙදර තියන්න බෑ. අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ. ක්‍රීඩකයෝ 9 දෙනාට නිලධාරී 60 දෙනෙක් ඔලිම්පික් ගිහින් දිනවන පුවත්පත කියනවා. මේකනේ බැරි වෙලාවත් වැඩිම නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමිණි රට තෝරලා ඔලිම්පික් පදක්කමක් දුන්නොත් එහෙම ඒක නිසා තමයි එහෙම ගිහිලා තියෙන්නේ. ක්‍රිකට් ගැන කතාවක් තියෙනවා. ක්‍රිකට් ගැන මොකද සිද්ධ වෙලා තියෙන්නේ? උදේ විමල සිරි අඳිනවා කාටුන් එකක් දිවෙන පුවත්පතට. අපේ ලංකාවේ ක්‍රිකට් ශ්‍රී ලංකා ක්‍රිකට් තිබුණේ බංග්ලාදේශ වලට උඩින් බංග්ලාදේශ වලින් පල්ලෙහාට ඇවිල්ලා බටහිර ඉන්දියාවේ කොදෙව් එංගලන්ත ඉන්දියාව ඕන් අපි දැන් පටන් අරගෙන තියෙනවා කොහොම හරි වනිදුල වගේ අලුත් පරම්පරාවේ උදවිය අපේ ක්‍රිකට් වතුරට වැටිලා ගිලිලා නැති වෙලා යන එක වළක්වන්න ඕන්න බොහෝම මහන්සියෙන් උත්සාහයක් දරනවා කියලා තමයි උදේට පේන්නේ. දිවයින පුවත්පතේ ඕකයි තත්ත්වය අනුරාධ තමයි ඕකයි තත්ත්වය නිර්මාණය කරන්නේ ලියන්නේ කවිය දිවයින පුවත්පතේ ඕකයි තත්ත්වය. ඇස්ට්‍රසනික ඇවිදින් කලකට පස්සේ හම්මෝ දහස් ගණනකි පෝලිම අස්සේ ප්‍රතිශතය ගන්න අලියාටත් සිත්සේ එන්නත් පහක් ගන්නට රනිලුත් පැස්සේ අනුරාධකේ ඕකයි තත්ත්වය. ඇල්ෆා සහ ඩෙල්ටා උදාහරණකින් කියනවා නම් මොන වගේද? උවමක් කියනවා නම් කොයි වගේද? හසන්ත කියන විදිහට ඇල්ෆා නිකන් රයිෆල් එකක් වගේ, ඩෙල්ටා මැෂින් ගන් එකක් වගේ. හිතාගන්නෝ මේකම මතක තියාගෙන එළියට බැස්සනම් හරි එළියට බහින්න ඕනේ නෑ. අද පුවත්පතේ කාටුනය වර්ජනය කරනවා ගුරුවරු ඉස්සරහට දාගෙන වර්ජනය කරනවා. වර්ජනය කියන බෝඩ් එක ළඟ ඉන්න වෘත්තීය සමිති ගුරු වෘත්තීය සමිති වලට දැන් මොකද වෙලා තියෙන්නේ? බෝඩ් එක අල්ලගෙන ඉන්නේ මේ වෙලාවේ වර්ජනය කියලා ගුරුවරු මේක දෙපැත්තම වෙන්නට පුළුවන්. අද කාටුන් ශිල්පියා දකින්නේ ගුරුවරු වෘත්තීය සමිතියත් එල්ලගෙන මේ වැඩේ යනවා කියන එක අපි දකින්න ඕනේ අනිත් පැත්ත. ඔන්න විදුර අබේනායක කවියක් ලියනවා. ඒ දවසේ පද 4 මව්බිම් පුවත්පතේ පාසල් යන්න කීවත් යන්නට බෑලු ගුරුදෙවි පිරිස හෙට කොළඹට එනවාලු විසඳුම් ගැන කතා බහ අවසන් නෑලු හැබැයි පාසල් බිම තවම පිට්ටනියකි පාලු. හසන්ත විජයනායකගේ හුරේරා පොකට් කාටුනය අධ්‍යාපන ගැටලු විසඳන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලා බන්දුල කියනවා. අධ්‍යාපන ගැටලු විසඳන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලා බන්දුල කියනවා. පාරිභෝගික ගැටලු වලට විසඳුම් අහන්න ඕන ජී.එල්. ගෙන්ද සර් කියලා ඔන්න අහනවා. අර හසන්තගේ කාටුන් එක ආයෙ මතක් කරගෙන තව එකක් තියෙනවා. වෙලාව හරි කියලා හිතලා හිතුවේ. එම්.ඩී. වීරරත්නගේ මරිසිපාල පොකට් කාටුනේ ලබන වසරට එන්නතේ වියදම් කපන අයවැයක්ලු. ලබන වසරට එන්නේ වියදම් කපන අයවැයක්ලු. එන්න තමයි පේන්නේ. එන්නත නෙවෙයි ලබන වසරට එන්නේ වියදම් කපන අයවැයක්ලු. හැමදාම ඉතින් අපේ වියදම් කපනෙව්ව තමයි එන්නේ. අවසන් කාටුනේ එම්.ඩී. වීරරත්නගේ මව්බිම් පුවත්පතෙන් උපුටා ගන්නේ කොවිඩ් පොකුරු පිටිපස්සේ තියෙනවා මැනික් පොකුරු ඉස්සරහා තියෙනවා. දැන් මැනික් පොකුරු හම්බෙන කාලෙනේ ජනතාව බලාගෙන ඉන්නවා මැනික් පොකුරුන්වත් සහනයක් ලැබෙයිද කියලා. මේ කොවිඩ් පොකුරුත් එක්ක පුදුම දුකකින් සහ බයකින් ජීවත් වෙන මේ කාලේ මැනික් පොකුරුන්වත් සහනයක් ලැබුණොත් කොයිතරම් හොඳයිද?
අපි වැඩසටහන අවසන් කරමු. අවසන් කරමු. අර හසන්ත අඳපු කාටූන් එක ආයෙ මතක් කරගත්තට කමන්නේ. ඇල්ෆා කියන්නේ රයිෆල් එකක් නම් ආයේ ඩෙල්ටා කියලා කියන්නේ මැෂින් ගන් එකක්. මැෂින් ගන් එකක් හිතාගන්න. ඒක නිසා ඕකම ඔළුවේ තියාගෙන වැඩ කරා නම් හරිනේ. ටික 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 ටික. අපි ගිහිල්ලා නම් ලස්සන දවසක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. පරිස්සමෙන් ඉන්න, මුවාවරණ පළ දෙන්න, දෑත් දෙකේ දුර, උණු වතුර වැඩිපුර බොන්න. අත්‍යවශ්‍යම කාරණාවක් නැත්නම් එළියට නම් යන්න එපා. ගිහිල්ලා නම්